තෙරුවන් සරණයි ආයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය සඳහා ඉතා සාදරයෙන් හැමදෙනාම පිළිගන්නවා. අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ශාසන ඉතිහාසය පොතට අදාළව 11 වෙනි දවසේ සාකච්ඡාව. වැඩි වෙලා කතා නොකර අපි පාඩමට අවධානය යොමු කරමු. මේ සියලුම සාකච්ඡා සමගින් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. ඒ වගේම පිරිවෙන් විභාග දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයේ ඒ වගේම සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය ආදී විෂයන් ඉගෙන ගැනීමට හැදෑරීම සඳහා මේ පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊට අමතරව මුහුණු පොතේ පිරිවෙන දහම් පාසල කියන පිටුවක් සහ ප්‍රධාන සමූහයක් තියෙනවා. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාග සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දුවදරුවන් වෙනුවෙන් නිර්මාණය කරගත් අපේ සමූහය දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව. මේ සමගින් මේ සියලු සාකච්ඡාවන් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, මෙන්න මේ කොටස පෙරලා ගන්න. පොත තියෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. පොත නැති අයට අපි මතක් කරනවා විශේෂ දේවල් සටහන් විදිහට ලියා ගන්න, කෙටි සටහන් විදිහට ලියා ගන්න. පැරණි ආචාර ධර්ම පළවෙනි පාඩමේ අනුමාතෘකාවක් යටතේ තියෙනවා පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථකථන කියලා. පරණ ආචාර ධර්ම, පැරණි කාලයේ පැවතුණු ආචාර ධර්ම, ඒකට බෞද්ධ අර්ථකථනයක්, බෞද්ධ ඉගැන්වීමේ ස්වරූපයත් එක්ක, එහෙම නැත්නම් බෞද්ධ ආభాසයත් එක්ක විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තිනවා. අපි කතා කරනකොට ඒක ඔබට පැහැදිලි වේවි. පළවෙනියටම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ ඇත්තටම බ්‍රාහ්මණික ඉගැන්වීම දැඩිසේ විවේචනයට ලක් වෙලා තියෙනවා. බුදුදහමේ ඉගැන්වෙන ඉගැන්වීම් වලින් බ්‍රාහ්මණික ඉගැන්වීම් වල තියෙන ඊශ්වර නිර්මාණවාදය වගේ ඉගැන්වීම් දැඩි විදිහට විවේචනයට ලක් වෙලා තියෙනවා. පටිච්ච සමුප්පාදය වගේ ඉගැන්වීම් එක්ක එහෙම විවේචනයට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ඇතැම් කරුණු කෙරෙහි මධ්‍යස්ථ බවක් දක්වා ස්වකීය ධර්මයට ගැලපෙන අයුරින් එසේම තිබෙන්නට ඉඩ හැර ඇත. සමහර ආචාර ධර්ම, සමහර දේවල් බුදුරජාණන් වහන්සේ මධ්‍යස්ථ අදහසකින් ඒ විදිහටම සමාජයේ පවතින්නට ඉඩ හැරලා තියෙනවා. ආචාර ධර්ම වශයෙන් සඳහන් වෙන ඒ වගේ අදහසක් මෙන්න මෙහෙම සඳහන් වෙනවා. පොතේ සඳහන් වෙනවා මේ ශ්ලෝකය. අභිවාදන සීල්යස්ය නිත්‍යං වෘද්ධෝපසේවිනං චත්තාරෝ ධර්මං වර්ධන්තේ ආයුර්වර්ණෝ යසෝ බලම් කියන ශ්ලෝකය. අභිවාදන සීලස්ය නිත්‍යං වෘද්ධෝපසේවිනං චත්තාරෝ ධර්මං වර්ධන්තේ ආයුර්වර්ණෝ යසෝ බලම් කියන ශ්ලෝකය ආගමික ස්වරූපයෙන් ඉදිරිපත් කර තිබූ මෙවැනි ආචාර ධර්ම බුදුරදුන් ස්වකීය නිරුක්තියෙන් පාලි භාෂාවෙන් තමන්ගේ ඉගැන්වීමට අනුව මෙන්න මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයුවර්ධන කියන කුමාරයාගේ සිදුවීමක් පාදක කරගෙන අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන ගාථාව. එහෙනම් දහම් පාසල් අවසාන විභාගයේදී අපිට ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. බ්‍රාහ්මණික ගැන්වීම තුළ දක්නට ලැබුණු ආචාර ධර්ම බුදුරජාණන් වහන්සේ ස්වකීය නිරුක්තියෙන් තම දේශනාව තුළ තමන්ගේ ඉගැන්වීම් අතරට ඇතුළත් කරලා තියෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට කියලා ඇහුවොත්, එහෙම නැත්නම් මෙන්න මේ ශ්ලෝකේ කොටසක් දීලා අභිවාදන සීලස්ය නිත්‍යං වෘද්ධෝපසේවිනං යන ශ්ලෝකය අනුව බුදුදහම තුළ බෞද්ධාභාසයෙන් යුක්තව දේශනා කරන ලද ගාථා ධර්මයේ කියන්නේ මොකක්ද කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියලා අපිට කියන්නට වෙනවා. මේ ගාථා ධර්මයේ ඉගැන්වෙන ඉගැන්වීම ආයුවන්නෝ සුඛං බලං, ආයු වර්ණ සැප බල කියන හතර ලැබෙනවලු ගුණයෙන් සිල්වත්කමින් වැඩ හිටිය අයට. අපචායනීය කරන
එහෙම නැත්නම් වැඳුම් පිදුම් කරන ගරු කරන අයට ධර්මයන් 4ක් වැඩෙනවා. ඒක තමයි ශ්ලෝකේනොත් මේ පාලි ගාථා ධර්මේනොත් ඉගැන්වෙන්නේ. බුදුරදුන් ජීවත් වූයේ බමුණු බලයෙන් වෙලීගත් සමාජයක. එහෙත් ඒ බමුණු පරපුර සම්පූර්ණයෙන්ම සමාජයේ නතුකා දැමීමට උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. සියලුම බ්‍රාහ්මණික බලය අතුගාලා දාන්න ඕන, බ්‍රාහ්මණීන් සමාජයෙන් තුරන් කරලා දාන්න ඕන කියලා හිතලා බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා නැහැ. එහිදීද මැදහත් පිළිවෙත රකිමින් එයට අලුත් තේරුමක් දී බ්‍රාහ්මණයන්ද තෘප්තිමත් කරවාගත් බව බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයෙන් පැහැදිලි වෙයි. බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍ර දේශනාවේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික පිළිවෙත් එකහෙලා ප්‍රතික්ෂේප කරලා එහෙම කරලා නැහැ. ඒ අයත් යම්කිසි විදිහකින් තෘප්තිමත් විදිහට තමන්ගේ සෑහෙන කාලයක් පවත්වාගෙන ආපු ආගමික ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් ආගමික ඉගැන්වීම් කවුරු හරි එකහෙලා ප්‍රතික්ෂේප කරනවා නම්, චෝදනාවට ලක් කරනවා නම් එතනදී ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මොකද බුදුරජාණන් වහන්සේ කරන්නේ? සූක්ෂම විදිහට කල්පනාකාරීව බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ තිබුණු ඉගැන්වීම් වල වැරදි සහගත ස්වභාවය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ ගැන බ්‍රාහ්මණික ඉගැන්වීම් පිළිබඳව බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කොහොමද බ්‍රාහ්මණීන් ප්‍රතික්ෂේප නොකර පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. යාගය පිළිබඳ බෞද්ධ මතය. යාගය කියන්නේ බ්‍රාහ්මණික ඉගැන්වීමේ වේදයේ සඳහන් වෙන ප්‍රධාන ආගමික කාර්යය. ඒ ගැනත් බෞද්ධ ආభాසය කොහොමද? එහෙම නැත්නම් බෞද්ධ ආගමානුකූලව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව කොහොමද යාගය ගැන අර්ථකථනය කරලා තියෙන්නේ කියලා බලමු අපි. බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ පැවති අනර්ථකාරී යාග කර්මයන්හි සාවද්‍යභාවය පෙන්වා දුන්නේද බ්‍රාහ්මණයන්ට එතරම් රිදීමක් ඇති නොවන විදිහට. බ්‍රාහ්මණයන්ට ගොඩක් රිදෙන විදිහට නෙමෙයි, එක කියලා දෙන්නට ඕන ක්‍රමයකට, පිළිවෙලකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මීට අදාළව බුදුරදුන් ඉදිරිපත් කළ කරුණු රාශියක් බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ සෝනදණ්ඩ සූත්‍ර දේශනාවේ, කූටදන්ත සූත්‍ර දේශනාවේ, ලෝහිච්ච සූත්‍ර දේශනාවේ, තේවිජ්ජ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඔන්න වැදගත් වෙනවා, ලියා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම් එකහෙලා ප්‍රතික්ෂේප නොකර, එහෙත් ඒ බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ යාගේ වැරදි සහගත ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දීලා තියෙන සූත්‍ර දේශනාවන් කිහිපයක් තමයි මේ තියෙන්නේ. යාගේ වැරදි සහගත ස්වභාවය බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයින්ට පැහැදිලි කරලා දුන්නු සූත්‍ර දේශනාවන්. එහෙනම් අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික ඉගැන්වීම පවා යම්කිසි විදිහකට ඒ අයට රිදෙන්නේ නැති වෙන්නට, එහි ඇති වැරදි සහගත ස්වභාවය පෙන්වමින් දේශනා කළා තියෙනවා. 100,000 ගණන් සතුන් බිල්ලට දීමෙන් පවත්වන යාගයෙන් වැඩක් නොවන බවත්, ඊට වඩා ධර්ම යාගය, ඔන්න යාගයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා ධර්ම යාගය. දැහැමි පැවතුම් වලින් ජීවත් වීම උසස් බවත් පෙන්වා දුන්න. ධර්ම යාගය කියන්නේ දැහැමි පැවතුම් වලින් ජීවත් වීම, ධාර්මික විදිහට ජීවත් වීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. සතුන් දහස් ගණනක් බිල්ලට දීලා මරලා ඝාතනය කරලා කරන යාගයට වඩා ඒක තමයි වැදගත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. පසේනදි කොසල් රජු වරක් මහා යාගයක් පැවැත්වීමට සූදානමක් තිබිනි. පසේනදි කොසල් රජතුමා. අපි කොසල් රජතුමා ගැන බොහෝ විස්තර මීට කලින් කතා කරලා තියෙනවා. ඒ නිසා රජතුමා ගැන කතා කරන්නට අදහස් කරන්නේ නැහැ. ඒක අවස්ථාවකදී විශාල යාගයක් කරන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය පසේනදි කොසල් රජතුමාගේ අගබිසව ඒක වළක්වලා කියනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහන්න කියලා. එහෙම යාගයක් කරන්න අදහස් කළේ
මොකක් හරි අනතුරක් සිද්ධ වෙනවා රජයටත් ඒ වගේම රටවැසියන්ටත් විශාල විනාශයක් සිද්ධ වෙන්න යනවා කියලා තිබුණා. අන්න ඒ නිසා තමයි රජතුමා මේ විදිහේ යාගයක් කරන්නට බ්‍රාහ්මණයෝ කියලා තිබුණා. යාගයක් කරන්නට ඒ නිසා තමයි සූදානම් වුණේ. එම අවස්ථාවෙහි එහි වැඩම වූ බුදුරදුන් යාගයේ පිළිබඳව දැක් වූ අදහස සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ එන යඤ්ඤ සූත්‍රයේ. කෝසල සංයුත්තේ තියෙනවා යඤ්ඤ කියලා සූත්‍ර දේශනාවක්. කොසල් රජතුමාට දේශනා කරපු සූත්‍ර තමයි කෝසල සංයුත්තේ තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ ඒ සංයුත්තේ කෝසල සංයුත්තේ යඤ්ඤ කියන සූත්‍රයේ තියෙනවා. ඒ වෙලාවේදී අර දහස් ගණනක් සතුන් බිල්ලට දීලා යාගයක් කරන්නට ලෑස්ති වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කරපු අනුශාසනාව. අස්සමේද පුරුෂමේද සම්මාපාස වාජපේ නිරග්ගල යන ඒ මහා යාගයන් මහත්ඵල නොවන බවත් නන්වැදෑරුම් එළුවන් හරකුන් වැනි සතුන් බිලි දෙමින් කරන ඒ යාගයට මහා ඍෂීන් නොපැමිණෙන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මේ තියෙන්නේ විදිහේ යාග පහක්. අස්සමේධ යාගය අස්වැයින් සම්බන්ධ කරගෙන මිනිසුන් සම්බන්ධ කරගෙන කරන යාග. මේ යාග පහ කරලා තියෙනවා. සතුන් විශාල ප්‍රමාණයක් දහස් ගණනක් පාවිච්චි කරලා තමයි මේ යාග කරන්නේ. මේ යාග එකක්වත් එළුවන් හරකුන් බිලිදීලා මිනිසුන් අස්වැයින් බිලිදීලා කරන යාගවලට ඍෂිවරු පැමිණෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ වගේ යාග තමයි කරලා තියෙන්නේ. යාග මොනවද කියලා අහන්න පුළුවන්. කරලා තියෙන යාග මොනවද කියලා. එහෙම නැත්නම් යාග පහක්. යාග වලින් යාග අතරින් දෙකක් නම් කරන්නට කියලා. අස්සමේධ යාගයේ පුරුෂමේධ යාගයේ වගේ යාග කරලා තියෙනවා කියලා අපිට නම් කරලා කියන්නට වෙනවා. යම් යාගයක සතුන් මැරීමක් නැත්නම් එය උසස් බව හා මහත්ඵල මහානිසංස බව සඳහන් කළහ. යම් යාගයකදී සතුන් මරන්නේ නැත්නම් අන්න ඒක තමයි මහත්ඵල ලැබෙන මහා ආශිර්වාදයක් ලැබෙන යාගය වෙන්නේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඒ තුලින් ඔබට පැහැදිලි වෙන්නට ඇති බුදුරජාණන් වහන්සේ යාගය හා සම්බන්ධව කොයි වගේ අදහසක්ද කොයි වගේ ආකල්පයක්ද දරලා තියෙන්නේ කියලා. ඊළඟට දිසා නමස්කාරය. සිංහලෝවාද සූත්‍රයේදී ඔබ ඉගෙනගෙන තියෙනවා දිසා නමස්කාරය කරපු ආකාරයේ සිංහල කියන ගෘහපතියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දිසා නමස්කාරය කරන්නේ එහෙම නෙවෙයි කියලා දිසා නමස්කාරය කරන විදිහ කියලා දුන්නා. අපි බලමු දිසා නමස්කාරය ගැන මොනවද තියෙන්නේ කියලා. පැරණි ආචාර ධර්මවල දිසා නමස්කාරය ගැන මොනවද තිබිලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒකට කොහොමද නව අර්ථකථන එකතු කළේ කියලා බලමු. දිසා නමස්කාරයේ වෛදික යුගයේ සිටම දඹදිව පැවති සිරිතකි. දිසාවන් වලට නමස්කාර කරන එක වඳින එක අතීතයේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම වේද යුගයේ ඉඳලම සිද්ධ වෙන කාරණයක්. යුද්ධයෙන් ජය ගැනීමට කීර්තිය හා යසස දියුණුවට සතුන්ගෙන් වන බිය වැළැක්වීමට ඒ දිසාවන්ට අධිපති දෙවියන් ඇදහිීම එකල පැවති සිරිතයි. ඔන්න දිසා නමස්කාරය කියන්නේ මොකක්ද එහෙනම්? යුද්ධයෙන් ජයග්‍රහණය කරන්න, කීර්තිය සහ යසස දියුණු කරගන්න, සතුන්ගෙන් සිද්ධ වෙන උවදුරු වලින් වළකින්න, එක එක දිසාවලට අධිපති දෙවිවරුන්ට වැඳුම් පිදුම් කිරීම, පුද පූජා පැවැත්වීම තමයි දිසා නමස්කාරය කියලා කියන්නේ. නොපෙනෙන දෙවියන් උදෙසා දිසා නැමදීම වෙනුවට සමාජයේ එකිනෙකාගෙන් ඉටුවිය යුතු යුතුයකම් ඉටු කිරීම වැදගත් බව සිංහල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඔන්න නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. බෞද්ධ ආభాසය යන්නේ එහෙමයි කියන්නේ. එහෙනම් නොපෙනෙන දේව සංකල්පයකට වැඳුම් පිදුම් කරනවට වඩා ඔබේ ජීවිතය ආරක්ෂා වෙන්න, ඔබේ ජීවිතය ශක්තිමත් වෙන්න, අර්ථ සම්පන්න වෙන්න ඔබ කරන්නට ඕන. අම්ම කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම් දරුවන්ට වෙන්නට ඕන යුතුයකම් ඉටු කරන්න. දරුවෙක් නම් දෙමව්පියන්ට වෙන්නට ඕන යුතුයකම් ඉටු කරන්න. ගුරුවරයෙක් නම් ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්නට ඕන යුතුයකම් ඉටු කරන්න.
ශිෂ්‍යයෙක් නම් ගුරුවරුන් වෙනුවෙන් කරන්නට ඕන අපොපස්ථාන යුතුයකම් ගරු කිරීම සිද්ධ කරන්න. අඹුසැමියන් විදිහට, යාළු හිත මිත්‍රාදීන් විදිහට, ශ්‍රමණ බ්‍රාහ්මණයින් විදිහට ඒ යුතුයකම් ඉටු කරන්න. එතකොට ඔබ ආරක්ෂිත කෙනෙක් වෙනවා කියලා දිසා නමස්කාරයට ඒ දිසා 6ට දෙමව්පියන්, ගුරුවරුන්, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයින්, යාළු හිත මිත්‍රාදීන්, අඹුසැමියන් සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ වෙනමම ක්‍රමවේදයක් උගන්වලා තියෙනවා සිංහලවාද සූත්‍රයේ. එහෙත් එහිදී උන්වහන්සේ ඔවුන් එතෙක් කරගෙන ගිය දිසා නමස්කාරයේ නමස්කාරය මුළුමනින්ම හිලා දැක නැත. එතෙක් සිදු කරගෙන ගියපු දිසා නමස්කාරයේ සහ මුලින්ම වෙනස් කළේ නැහැ. ආර්ය විනයෙහි දිසා නමස්කාරය කරන්න ඔහොම නෙවෙයි කියලයි සිංහල ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ දිසා නමස්කාරය කියලා දීලා තියෙන්නේ. බුදුහු දිසා වන්දනාවට නව අරුතක් දුන්හ. සමාජයේ මිත්‍යා විශ්වාසයක් මත ගොඩනැගී තිබුණු මංගල කරුණු පිළිබඳව මංගල සූත්‍රයෙන් උන්වහන්සේ අර්ථවත් විවරණයක් ඉදිරිපත් කළහ. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල දකින දේවල්, අහන දේවල්, හිතන දේවල්, දකින දේවල්, ඇහෙන දේවල්, හිතන දේවල් තමයි මංගල කාරුණාවන්. සුබ දේවල් කියලා අදහසක් තිබුණා. ඒකට බුදුරජාණන් වහන්සේ නව අර්ථයක් ඉදිරිපත් කරලා තියෙනවා. අර්ථ ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා. මංගල කාරණා කියන්නේ ඒව නෙවෙයි කියලා. මංගල කරුණු 38ක් ඇතුළත් කරලා බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනාව දේශනා කළා තියෙනවා. එහෙනම් යාගයට නව අර්ථයක් එකතු කරනවා. දිසා නමස්කාරයට බුදුරජාණන් වහන්සේ අලුත් අර්ථකථනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මංගල කරුණු කියන කාරණාවත් ඇත්තටම ඉන්දියාවේ ඒ කාලේ තිබුණා. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා. ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ නව අර්ථකථන වලින් අර්ථවත් කරලා තියෙනවා. ඊළඟට බලමු තවත් ආගමික පැරණි ආචාර ධර්මයක් තමයි පෞසේදීමේ ආචාර ධර්මය. එවක මහජන සමාජය තුළ තිබ්බා පිළිගැනීමක් පෞසේදීම කියලා. එහෙත් ඒවා ඉදිරිපත් කොට ඇත්තේ නව අරුතකිනි. බුදු දහමේ ඉදිරිපත් කරලා තියෙන්නේ නව අර්ථයක්. පුණ්‍ය තීර්ථයන් හැටියට පත්ව තිබූ ගංගාවන්ට බැස නෑමෙන් පෞසේදී යන්නේ යැයි එකල විශ්වාසයක් විය. පුණ්‍ය තීර්ථයන් තිබුණා. ඒ කියන්නේ තීර්ථවලට බැහැලා නෑවම පෞසේදිලා යනවා කියලා. සුන්දරික භාරද්වාජ නැමැති බමුණෙක් බාහුකා නම් ගංගාවක නෑමෙන් පාරිශුද්ධිය ලබාගත හැකි බව බුදුරදුන්ට ප්‍රකාශ කළේ. සුන්දරික භාරද්වාජ මොකක්ද කියන්නේ? බාහුකා නම් සුන්දරික භාරද්වාජ බාහුකා කියන ගඟේ නෑවට පස්සේ පව් හේදෙනවා. පිරිසිදු භාවයට පත්වෙන්න පුළුවන් කියලා තිබුණා. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බුදුහු බමුණාගෙන් ඊට හේතු විමසූහ. බමුණාගෙන් අහනවා කොහොමද එහෙම කියන්නේ? මොකක්ද ඒකට හේතුව කියලා. ඔහු කියා සිටියේ ඒවා පුණ්‍ය තීර්ථ හැටියට ලෝකයා පිළිගෙන තිබෙන බවයි. පුණ්‍ය තීර්ථ විදිහට ඒවා පිළිගෙන තියෙනවා. ලෝකේ ඉන්න අය පිළිගෙන තියෙනවා. අනේ නිසා ඒ තුලින් පිරිසිදු භාවයක් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අකුසල කර්ම කරන්නා කොපමණ ගංගාවන්හි ස්නානය කළත් වැඩක් නොවන බව උන්වහන්සේ පැහැදිලි කළා. පව් කරලා ගඟේ නෑවා කියලා පව් පිරිසිදු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ පිළිබඳව පැවති සාකච්ඡාව මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ වත්තූපම කියන සූත්‍රයේ සඳහන් වෙනවා. පුණ්‍ය තීර්ථවල පෞසේදීම අකුසල කර්ම නැතිවීම සඳහා, අකුසල කර්ම වැළැක්වීම සඳහා හේතුවක් නෙවෙයි කියලා දේශනා කරලා තියෙන තොරතුරු ඇතුළත් වෙනවා මේ වත්තූපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රය. හරි, ඔබට පැහැදිලි වෙන්නට ඇති
අපි මේ කතා කරමින් සිටින කාරණා මොනවද කියලා. ඊළඟට වර්ණ භේදය. වර්ණ භේදයටත් බුදුදහම තුළ නව අර්ථකථනයක් ලබා දීලා තියෙනවා. ඒ ගැනත් අපි බලමු. වර්ණ භේදයට බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන නව අර්ථකථනය මොකක්ද කියලා. බුද්ධ කාලයේ දඹදිව පැවති සමාජික පසුබිමද බුදු සමයේ ව්‍යාප්තියට හේතුවක් විය. බුද්ධ කාලයේ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච සමාජීය පසුබිම බුදු සමයේ ව්‍යාප්තියට හේතුවක් වුණා. ඒ ගැන අපි සාකච්ඡා කරලා තියෙන බුද්ධ චරිතය පොතේදීත් විශාල වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම් සමකාලීන සමාජ සංස්ථාව කෙරෙහි තදින් බලපෑවි. බ්‍රාහ්මණ ඉගැන්වීම ඒ කාලයේ වෙනකොට තිබුණු සමාජ තලයට සමාජයට ලොකු බලපෑමක් එල්ල කරපු ඉගැන්වීමක් කියලා අපි කතා කරලා තියෙන බුද්ධ චරිතය පොතේදී. කුලභේදය එකල සමාජයේ පදනම විය. කුලභේදය තමයි ඒ කාලේ සමාජයේ ප්‍රධානම ඉගැන්වීම වුණේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියන කුල හතර. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙන් එකල ප්‍රධාන කුල හතරක් විය. බ්‍රාහ්මණ දැනටමත් ඔබ දන්නවා. ඒ නිසා අපිට පහසුයි ඉදිරියට පාඩම් පවත්වාගෙන යන්නට, ඉදිරියට පාඩම් කරගෙන යන්නට. හොඳයි, මෙන්න මේ කියන කුල හතර තමයි බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව ඉන්දියාවේ තිබුණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට. මේ එක් එක් සමාජ පන්තියට හිමි විශේෂ කාර්යයන්ද තිබිණි. ස්වධර්ම කියලා එක එක සමාජයට බ්‍රාහ්මණයන්ට කරන්නට තියෙන දේවල්, ශාස්ත්‍රීය කුලයේ අයට කරන්නට තියෙන දේවල්, වෛශ්‍ය කුලයේ අයට, ශූද්‍ර කුලයේ අයට කරන්නට තියෙන දේවලුත් වෙන වෙනමම ස්වධර්ම කියලා උගන්වලා තිබුණා. මේ කුල අතරින් පහත්ම තත්වයට වැටී සිටියේ ශූද්‍රයන්. ශූද්‍ර කුලය තමයි පහත්ම කුලයේ විදිහට සැලකුවේ. පහත්ම කුලය මොකක්ද? ශූද්‍ර කුලය. ආර්ථික, සමාජික, ආගමික අංශයන්ගෙන් පස්සට තල්ලු වී ගිය ශූද්‍රයා සතු යුතුයකම වූයේ අනෙක් කුල තුනේ අයට බැලමෙහෙවරකම් කිරීම. ආර්ථික, සමාජීය, ආගමික මේ කිසිම අංශයකින්, මේ කියන අංශ එකකින්වත් ශූද්‍රයන්ට ඉදිරියට යන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ආගමික අංශයෙන් හෝ එහෙම නැත්නම් ආර්ථික අංශයෙන් හෝ සමාජීයමය වශයෙන් හෝ එහෙම ඉදිරියට යෑමේ හැකියාවක් කිසිසේත්ම ශූද්‍ර කුලයේ අයට තිබුණේ නැහැ. ඒ නිසා හරිම පීඩාවකට පත් වෙලා හිටියා. ශූද්‍රයා සතු යුතුයකම වූයේ අනෙක් කුල තුනේ අයට බැලමෙහෙවර කිරීමය. ධනෝපායන ක්‍රමවල යෙදීම ඔවුනට තහනම්. ශූද්‍රයෙකු බමුණන්ට යම් හිරිහැරයක් කළහොත්, යම් විදිහකින් හෝ හිරිහැරයක් කළොත් භයානක විපාක අත්වන බව පෙන්වා තිබිණි. භයානක විපාක ලබන්න වෙනවා කියලා පෙන්නලා තිබ්බා. එහෙත් ශූද්‍රයෙකු මැඩියෙකු මැරීමට වඩා අපරාධයක් නොවන බව. කෙම්බෙක් මැඩියෙක්ව මරණවට වඩා බරපතල නැහැ කියලායි කියලා තිබුණේ. බලන්න කොච්චරනම් පීඩාවකට පත් කරලා තිබිලා තියෙනවද කියලා. ආගමික අංශයෙන්ද ඔවුන්ට සැනසීමක් නොවේය. සමාජීය අංශයෙන් පමණක් නෙවෙයි, ආගමික අංශයෙන්ුත් එහෙම සැනසීමක්, නිදහසක් තිබුණේ නැහැ. ආගමික කෘතියක් ඇසීම හෝ කියවීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වුණා. ආගමික කෘතියක් කියවීම, ඇසීම දැඩි දඬුවම් විදිහට ලාකඩ රත් කරලා කන් වලට වක් කරලා තියෙනවා. ආගමික කොටසක් වේද මන්ත්‍රයක් කියවුවොත් දිව කපලා දානවා. ඒ වගේ දඬුවම් තමයි තිබිලා තියෙන්නේ. ශුද්‍රයන්ටත් වඩා දුක්වර දිවියක් ගත කළ පංචම නම් ජන කොටසක්ද විය. පංචම කුලය බුද්ධ චරිතය පොතේදී අපි මේ කොටස් කතා කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඒ ගැන වැඩිදුර කරුණු පැහැදිලි කළ යුතු නැහැ. වේන නේසාද පුක්කුස රතකාර චණ්ඩාල. ඔන්නේ පංචම කුල. වේන කුලය, නේසාද, පුක්කුස, රතකාර, චණ්ඩාල. වේන නේසාද පුක්කුස රතකාර චණ්ඩාල කියන පංචම කුල. කුල පහක් නිසා තමයි පංචම කුල කියලා කියන්නේ. එහෙම නැත්නම්
පස්වෙනි කුලය නිසාත් පස්වෙනි කුලයේ කොටස්. පේන නේසාද පුක්කුස රතකාර චණ්ඩාල කියන කුල ආදී නම් වලින් එම පස්වන කුලයට අයත් වූ හඳුන්වනු ලැබුවා. පස්වෙනි කුලයට අයිති කොටස් 5ක්. පස්වෙනි කුලයට අයිති නිසා තමයි පංචම කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඔව්හු කුල හීනයන් ලෙස සලකනු ලැබූහ. කාලීන කුලීන ජනයා වසන ප්‍රදේශක වාසය කිරීම දවුනට තහනම් විය. කුලීන ජනයා කියලා කියන්නේ උසස් කුලවල අය ජීවත් වෙන වාසය කරන ප්‍රදේශයකවත් ඉන්න බෑ. බෞද්ධ සාහිත්‍යයේ එන මාතංග කතාවේ සඳහන් වන අන්දමට සැඩොල් කුලයේ අය දැකීම පවා අසුබ ලක්ෂණයක්සේ සලකන ලදී. මාතංග කියන කතාවේ සඳහන් වෙනවා සැඩොල් කුලයට අයිති අයව දකින්න එක පවා අසුබ දෙයක් කියලා. සොහනෙහි දැමූ රෙදි වලින් විලිවසාගෙන කැඩුණු බිඳුණු වාජනවල ආහාර ගනිමින් ජීවත් වීමට ඔවුන්ට සිදුවිය. මලමිනී ඇදීම ඔවුන්ගේ රැකියාවයි. පංචම කුලයේ ලක්ෂණ මේ කතා කරන්නේ. සොහොනෙහි දැමූ රෙදි වලින්. ඒ කියන්නේ මිනිහ ඔතලා අරගෙන ගිහිල්ලා දැම්මට පස්සේ ඒ රෙදි අරගත්තම ඒ වගේන් තමයි පිළිවහ ගන්නට ඕන. කැඩිච්ච බිඳුණු වාජන වලින් ආහාර ගන්නට ඕන. ඒ වගේම මලමිනී ඇදීම තමයි මේ පංචම කුලයේ අයගේ ප්‍රධාන කාර්යය. නගරයට එන විට ඔවුන් එන බව දැන්වීම සඳහා කිසියම් සංඥාවක් කළ යුතුයි. මේ තොරතුරු වලින් පෙනී යන්නේ බමුණන් විසින් ගොඩනැගූ කුල සංස්ථාව අනුව ඉතා දරුණු පීඩාවට ලක් වූ මිනිසුන් අයිතිවාසිකම් පවා අහිමි වූ ජන කොටස්ද එවක්ක තමත්වී සිටි බවයි. කිසිම අයිතිවාසිකමක් නැතිව හිටපු ගොඩක් පිරිස් ඉඳලා තියෙනවා කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. බුදුදහම ඉදිරියේ කුල ભેදයට තැනක් නොවි. ඔන්න බුදුදහම ඉදිරියේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර ආදී කුලවලට තැනක් තිබුණේ නැහැ. ඒ වගේම බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ තිබුණු කිසිම ඉගැන්වීමකට තැනක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණයන්ගේ විශේෂ අයිතිවාසිකම් හෙලා දුටු බුදුරජාණන් වහන්සේ උපත අනුව මිනිසාගේ සමානත්වය පෙන්වා දුන්නා. උපත අනුව හැමෝම සමානයි කියලා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කර්මය අනුව තමයි හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වෙන්නේ කියලා, වසලෙක් හෝ සත්පුරුෂ මිනිසෙක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවශ්‍යතා අනුවද හැම මිනිසෙක්ම සමානයි. උපත අනුව මිනිස්සු සමානයි. හැමෝම සත්වයෝ කියන තැන ඉන්නේ. ඒ වගේම අවශ්‍යතා අනුවත් හැම සත්වයෙක්ම එක හා සමානයි. කුල ભેදය අනුව එක් පක්ෂයක් සියලු අයිතිවාසිකම් ලබා ගැනීමත් තවත් පක්ෂයක් පීඩා මිදීමත් මිනිස් බවට මිනිසත් කමට ගැලපෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමන වර්ගයේ වුද ලී වලින් දඬු වලින් ගිනි දැල්විය හැකිය. මොන වර්ගයේ වුණත් ලී වලින් ගින්දර පත්තු කරන්න පුළුවන්. උසස් මෙන්ම පහත් කුල වලින්ද හික්මුණු පසුබට නොවන උත්තම මුනිවරයන් බිහිවිය හැකිය. හිස් නො වූ හික්මුණු මුනිවරු බිහිවෙන්න පුළුවන් ඕනෑම කුලයකින්. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන කුල හතරෙන්. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කුල හතරෙම අය පැවිදි කළා. එවැනි කරුණු වලින් බුදුරදහු කුල ભેදයේ අසාධාරණත්වයත් මිනිසාගේ සමානත්වයත් පෙන්වා දුන්නා. මිනිසාගේ සිල්වන්තකම හා නුවණ අනුව මනින විට කුල ભેදයේ වටිනාකමක් නැති බව බුදුදහම මේ පෙන්වලා දීලා තියෙනවා. නුවණ අනුව බලනකොට මිනිස්සුන්ව එහෙම වර්ගීකරණයකට පත් කරන්නට බෑ. ගුණය අනුව බලනකොටත් එහෙමයි. වාසෙට අසලා එන වසල වැනි. ඔන්න බුදුරජාණන් වහන්සේ හැමදෙනාම එක හා සමානයි කියලා කුල ભેදේ ප්‍රතික්ෂේප කරලා තියෙන අවස්ථාවන් වලට උදාහරණ දැක්වෙන සූත්‍ර දේශනාවන් මොනවද? වාසෙට සූත්‍රය,
අස්සලායන සූත්‍රය, වසල සූත්‍රය. වාසෙට්ට සූත්‍රය, අස්සලායන සූත්‍රය, වසල සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලින් වැනි සූත්‍රවලින් කුලභේදයේ නිසර බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මේ අන්දමින් බුදුදහමේ පෙනුණු සමානාත්මතා ධර්මයේ යටතේ සමාජයෙන් කොන් කරනු ලැබූ විශාල පිරිසකට නිදහස ලැබිනි. නිදහස ලබා දුන්නා. ඔවුහු බුදු සමය වට ආරොක්කූහ. බුදු සමයේ ශීඝ්‍ර ව්‍යාප්තියට මේද ප්‍රබල හේතුවක් විය. කුල ක්‍රමය, කුල භේදය ප්‍රතික්ෂේප කරලා සියලු දෙනාටම සමානාත්මතාවයක් පෙන්වා දීම බුදුදහම ව්‍යාප්ත වීම සඳහා හේතුවක් වුණා. හොඳයි, අද දවසේදී අපි කතා කළේ පැරණි ආචාර ධර්ම තුල තිබුණු ඉගැන්වීම් වලට බුදුදහමේ අලුත් අර්ථකථන කොහොමද ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ කුල ක්‍රමයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට අනුව සමස්ත සමාජයේම වර්ගීකරණය කළා. භික්ෂුන් අතර බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියන කුල හතරෙමයි ඉන්න පුළුවන්. ඒ වගේම භික්ෂුණීන් අතරත් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියන කුල හතරෙමයි ඉන්න පුළුවන්. උපාසක උපාසිකා අය අතරත් ඔය කුල හතරේමයි ඇතුළත් වෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම සමානාත්මතාවයක් ඇති කරන්නට යෙදුණා. ඒ විදිහේ ඉගැන්වීම් රාශියක් බුදුරජාණන් වහන්සේ නව අර්ථකථන විදිහට බ්‍රාහ්මණික සමාජයට එහෙම නැත්නම් ಭಾರತೀಯ සමාජයට ලබා දීලා තියෙනවා. හොඳයි. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ පැරණි ආචාර ධර්ම හා බෞද්ධ අර්ථකථන. අද දවසේ මම ප්‍රශ්නයක් ලබා දෙන්නම්. ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් ලියාගන්න ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ විසින් පැරණි ආචාර ධර්ම වලට එක් කරන ලද නව අර්ථකථන 4ක් ලියන්න. බුදුරජාණන් වහන්සේ විසින් පැරණි ආචාර ධර්ම වලට එක් කරන ලද නව බෞද්ධ අර්ථකථන 4ක් ලියන්න. අද ප්‍රශ්නේ. හොඳයි, හෙට දවසේදීත් අපි බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ බදාදා දවසේත් අපි ශාසන ඉතිහාසය පොතට අදාළව සාකච්ඡාවන් පවත්වනවා. සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා දහම් පාසල් අවසාන විභාගයේ සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් මේ සාකච්ඡාවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේත් ඒ වගේම Facebook පිටුව සමූහය සහ දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව ඔස්සේත් සිදු කරන්නට කටයුතු කරනවා. එසේනම් ඒ සියලු සම්බන්ධතා සමගින් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා දහම් පාසල් අවසාන විභාගයට අවශ්‍ය දැනුම සහ මේ ඉගැන්වීම් සම්බන්ධ දැනුම ඇති කරගන්නට කටයුතු කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්